හරි එතකොට 2019 ස්ටැටිස්ටික් පේපර් එකේ ප්‍රශ්න හතරක්ම අපි කලින් වීඩියෝ හතරේදී සාකච්ඡා කරා. එතකොට පේපර් එකේ තියෙන අන්තිම ප්‍රශ්නය, ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නය අපි මේකෙදි සාකච්ඡා කරලා බලමු. එතකොට මේ පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේක. බලන්න දීලා තියෙනවා. මෙතන තියෙනවා distributions, probability distribution වලින් කරන ප්‍රශ්නයක් තියෙන්නේ පස්වෙනි එක. එතකොට පළවෙනි එකේ තියෙනවා a discrete random variable has following probability distribution. එතකොට ඒක දීලා තියෙනවා x කියන එක 1 2 3 4 5 6 කියලා මේ විදිහට මාක් කරලා තියෙනවා. ඒ අවස්ථාවල probability එක දීලා තියෙනවා. කියන්නේ 1 දිකේ 2 දිකේ 3 2යි ඒ විදිහට මේක දීලා තියෙනවා. එතකොට x වලගේ 1 සිට 6 දක්වා වෙනස් වෙදී එක එක අවස්ථාවලට තියෙන probability එක මෙහෙමයි කියලා දීලා තියෙනවා. එතකොට අපිට හොයන්න තියෙනවා value of k. එතකොට k ගේ value එක හොයන්න ඕන. ඉතින් k ගේ value එක හොයන්නේ කොහොමද? ඉතින් k ගේ value එක අපිට මෙන්න මේ විදිහට හොයන්න පුළුවන්. මෙතන මෙන්න මේ ටික, මේ probability ටික k මම ඒ ටික මෙහෙම දාන් යන්නම්. k ධන ආපහු k ඊට පස්සේ ධන 2k ධන 3k නෑ 2k තව එකක් තියෙනවා ධන 3k ධන ආපහු k. හරිනේ k 2k 2k 3k k 2k 2k 3k k අන්න ඔය ටික තියෙනවා. එතකොට මේක සමාන වෙනව මොකකටද? අපි දන්න මොකක් හරි ඕනම දෙක සම්පූර්ණ probability එකේ අගය 1යි කියලා. එහෙනම් මේක 1ට සමානයි. එහෙනම් මෙතන මේ ටික එකතු කරලා කීයද? 1යි 2යි මෙතන 2යි 4යි 2යි 6යි 3යි 9යි 1යි 10යි. එහෙනම් 10යි k සමානයි 1යි. k සමානයි 1 බෙදීම 10යි. ඒ කියන්නේ මොකද්ද? k කියන්නේ 0.1යි. අන්න ඔය විදිහට ගන්න පුළුවන් 10න් එක. ඒ කියන්නේ මේක ඇත්තටම තියෙන එහෙනම් probability අගයන් කොහොමද? 10න් එක 0.1 0.1 මෙතන 0.2 0.3 2 0.3 0.1 ඔය විදිහට. ඒ විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙන්න මේව හොයන්න තියෙන්නේ. ඉතින් කේවල වැලියු එක හොයන වැඩේ හරියන්න. මේ කොටස ඒක හරියන්න. හරි. ඒක 0.1යි කියලා හොයාගත්තා. ඊළඟට මේකේ තියෙනවා මෙන්න මේ probability එක x අගය 2ත් 5 දෙක සමාන තියෙනවා. 2ට සමාන හෝ වැඩි සහ 5ට සමාන හෝ අඩු. ඒ කියන්නේ මොකද්ද? ඇත්තටම එන්නේ මේ විදිහට ගන්න පුළුවන්. දැන් මෙන්න මේක මට මෙහෙම දාන්න පුළුවන්. කේවල අගය 0.1යි කියලා ආවනේ අපිට. එහෙනම් 0.1යි මෙතනත් k කියන්නේ 0.1යි. මෙතන 2යි k 0.2යි. මේක 0.2යි. 3යි k කියන්නේ 0.3යි. k කියන්නේ 0.1යි. ඔය විදිහට ගත්තා. මෙතන අහන්නේ 2 5. එතකොට මොකද? මේ යම් කිසි x අගයක් දැම්මහම probability එකනේ ඉන්නේ. එතකොට අපිට මෙහෙම ගන්න පුළුවන් 2ත් 5ත් කියන්නේ මොනවාද? p x වල අගය 2දී එක එන්න ඕන. ආපහු p x වල අගය 3දීත් එන්න ඕන. p x වල අගය 4දී එන්න ඕන. p x වල අගය 5දී එන්න ඕන. මේක ඇත්තටම 1යි 6යි තමයි නැති වෙන්නේ. 2 3 4 5 කියන මොකද ඒ දෙක සමානව තමයි ගන්නෙ. සමාන ඒවත් එක්ක. එතකොට ඔය ටික තමයි එන්න ඕන. 2 තියෙන්න ඕන. 2 හෝ ඊට වැඩි කියලානේ තියෙන්නේ. 2 එන්න ඕන 3 4 5 හෝ ඊට අඩු. ඒ කියන්නේ 5ත් අයිති. 5ත් එනවා. ඒ කියන්නේ මෙන්න මේ ටික එන්නේ. එහෙනම් මේ අතර මේ ටික එකතු වෙන එන්න ඕනේ. එතකොට මොකද කරන්න ඕනේ? අපි දන්නවා ගයන් ටික 0.1 2දී 3දී 0.2 4දී 0.2
4.2 5.3. එතකොට කීයක් එනවද? මෙතන ඉන්නේ මේ විදියට 8.8ක් විදියට තමයි එන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ගන්න පුළුවන්. අගය ඉතින් මේක ඇතරම ගාන හදන් තියෙන ඕක P වල අගයන් ටික හොයාගන්න එක තියෙන 2 සිට 5 දක්වා. එතකොට මේ ටික එකතු කරලා උත්තරේ 0.8යි කියලා ගන්න තමයි තියෙන්නේ. හරි. එතකොට ඒකත් හරි. ඊට පස්සේ C තියෙන expected value සහ variance හොයන්න ඕන. expected value variance දෙක අපි කොහොමද හොයන්නේ? මම මෙන්න මෙහෙම එකක් දාගත්තා. P මේ අර ගානේ දීලා තිබිච්ච ටික 1 2 3 4 5 6 මේ අගයන් ටික. ඉතින් අපිට මේකම ආපහු ලියන්න පුළුවන් මේ විදියට. සමාන x ගේ අගයන් ටික මොකද k 0.1යි කියලා අපි හොයාගත්තනේ. එහෙනම් මෙතන 0.1 මෙතන 0.2 0.2 0.3 සහ මෙතන 0.1 විදියට. එතකොට ඔන්න ඒක හරි. එතකොට දැන් ඒක දාගත්ත ඊට අමතරව දැන් අපිට මේ අපි කිව්ව දේවල් ටික හොයන්න අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. මොනවාද? අපිට අවශ්‍යයි x වර්ගය හොයාගන්න. මේ ටික අපි හොයාගත්තු දේවල්නේ. එතකොට x වර්ගය කොහොමද ගන්නෙ? x වර්ගය කියන එක 1 වර්ගේ 1යි. 2 වර්ගේ 4යි. 3 වර්ගේ 9යි. 3 වර 3 9යි. මෙතන 4 වර්ගේ 4 වර 4 16යි. 5 වර්ගය එනවා 5 වර 5 25යි. 6 වර්ගය එනවා 6 වර 6 36යි. ඔන්න ඔය විදියට අපිට ඒ ටික ගත්තා. 1 4 9 10 ඔය විදියට. හරි x වර්ගය ඕන වෙනවා. ඒක අපි ඔහම මාක් කරගත්තා. ඊට පස්සේ තව මොනවද ඕන වෙන්නේ අපිට? ඊට පස්සේ x වරක් px කියන එක ඕන වෙනවා. ඒ කියන්නේ x වරක් px කියන්නේ මොකද්ද? මේකේ අගයන් ටික x ගේ px ගේ. ඒ කියන්නේ x px කියන්නේ මේකනේ. එහෙනම් x කියන්නේ මේක. 1.1 කියන්නේ 0.1. 2.1 කියන්නේ දෙවරක් 0.1 0.2. තුන්වරක් 0.2 කියන්නේ 0.6. හතරවරක් 0.2 කියන්නේ 0.8. පස්වරක් 0.3. ඒ කියන්නේ 1.5. පස්වර 3 15යි. ඒ කියන්නේ 0.15. ඊට පස්සේ 6 වරක් 0.1 කියන්නේ 0.6. ඔන්න ඕක අපි හොයා ගන්නවා. ඊට පස්සේ තව එන්න ඕන මොකද්ද? ඔය x වරක් px කියන එකනේ ගත්තේ. තව එකක් තියෙන්න ඕන. ඔය x ගත්තේ ඊළඟට x වර්ගය කියන්නේ x වර්ගය වරක් px කියන එකත් අවශ්‍යයි. x වර්ගය වරක් px කියන්නේ කීයද? x වර්ගය මෙතන තියෙනවා, px මෙතන තියෙනවා. 1 වරක් 0.1 0.1යි. 4 වරක් 0.1 0.4යි. 9 වරක් 0.2 9 වරක් 2 18යි. ඒ කියන්නේ 1.8යි. ඊට පස්සේ මෙතන තියෙනවා 16 වරක් 0.2 16 වරක් 2 32යි. ඒ කියන්නේ 3.2යි. ආපහු එනවා කොච්චරද? 25 වරක් 0.3 25 වරක් 3 75යි. ඒ කියන්නේ 7.5යි. 36 වරක් 0.1 ඒ කියන්නේ 3.6යි. ඔන්න අගයන් ටික අපි දාගත්තා. ඉතින් ඔය ටික තමයි අපිට මේකේ හොයාගන්න අවශ්‍ය වෙන දේවල් ටික වෙන්නේ. හරි. එතකොට මේ දීපු දේවල් වලින් අපි කොහොමත් කලින් k වලගේ හොයාගත්තා. ඒ ටික මෙහෙම දාගත්තා. x වර්ගය ඊට පස්සේ x කියන එක ගුණ කරනවා මේ px ගේ අගයෙන් ආපහු
x වර්ගය කියන එක px යකින් ගුණ කරලා ඒ අගයන් ටික හොයාගත්තා. ඊට පස්සේ අපිට expected value එක හොයන්න තියෙනවා. expected value එක තමයි අහලා තියෙන්නේ. expected value එකයි variance එකයි. ඉතින් expected value කියන එක අපිට ගන්න පුළුවන් මේ විදිහට මොකද්ද? ඒක අපි ලියන්නේ e ගේ මේ x ගේ expected value එක x කියලා. x කියන එක සමානයි මෙහෙම සිග්මා දාන්න පුළුවන් x px කියන එක. ඕක තමයි එන්නේ. ඉතින් x px කියන්නේ මොකද්ද? මෙන්න මේ තීරුව. මේ තීරුවේ එකතුව සිග්මා වලින් කියන්නේ එකතුව කියන එකනේ. ඒ කියන්නේ මොකද්ද? 0.1 ධන 0.2 ධන 0.6 ධන 0.8 ධන 1.5 ධන 0.6 කියන එක තමයි එන්නේ. ඔන්න ඔය ටික. මේ තීරුවේ එකතුව තමයි සිග්මා වලින් කියන්නේ. එතකොට කියන්නේ 1 2 3යි 3යි 6 9යි 9යි 8යි 17යි 17යි 27යි 32යි 6යි 38යි 38යි කියන්නේ 3.8 ඔන්න expected value එක ওই විදිහට හොයාගන්න පුළුවන්. ඒක එහෙම ගන්නවා. එහෙනම් මෙතන දානවා expected value එක 3.8යි ඒක අපි හොයාගෙන දැම්මා. අනිත් අහපු එක තමයි variance එක. ඉතින් variance එක කියන්නේ අපි ඒක ලියන්නේ සිග්මා වර්ගය කියලා ස්ටෑන්ඩඩ් ඩිවිෂන් එකේ වර්ගය සමානයි e x වර්ගයේ expected value එක. එතකොට මොකද වෙන්නේ? ඒක අඩු කිරීම ex ඒ කියන්නේ x ගේ expected value එකේ සම්පූර්ණ වර්ගය කියන එක. දැන් අපි මෙන්න මේක හොයා ගන්න ඕනේ. x වර්ගයේ expected value එක. x වර්ගයේ expected value එක කොහොමද හොයන්නේ? සමානයි. දැන් x ගේ අපි හෙව්වේ මොකද්ද? xpx sigma xpx දැන් එන්නේ sigma x වර්ග px කියන එක. ඒ කියන්නේ මොකද්ද? x වර්ග px කියන්නේ මෙන්න මේක. මේ තීරුවේ එකතුව ගන්න ඕන අපි. මේ තීරුවේ එකතුව තමයි ඒක එන්නේ. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මේක ලියන්න ඕනේ නැනේ එකතුවද? මම කෙලින්ම එකතු කරන්නම්. 0.1යි 4යි 0.5යි 18යි 5යි 23යි 23යි 33 43 55යි 55යි 5යි 60යි 130යි 130යි 160යි 166යි. ඒ කියන්නේ 16.6ක් 16.6ක් එනවා මෙන්න මේක. එතකොට එහෙනම් අපි කොහොමද මේකේ අගය හොයන්නේ? අපිට හොයන්න ඕනේ මෙන්න මේක variance එක. එතකොට මම ඒක මෙහෙම ගන්නම්. මේක ලියන්න පුළුවන්. මෙන්න අපි මේක හෙව්වා. x වර්ගයේ expected value එක කියන්නේ sigma x වර්ග px. ඒ කියන්නේ මෙන්න මේ තීරුවේ එකතුව. ඒක හෙව්වා. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් 16.6 අඩු කිරීම මොකද්ද? x ගේ expected value එකේ වර්ගය. ඒ කියන්නේ මොකද්ද? x ගේ expected value එක 3.8යි කියලා කලින් හෙව්වා. 3.8 වර්ගය. ඉතින් ඔන්න ඔතෙන්දී අපිට කැල් එක ඕන වෙනවා හදාගන්න. මම මෙතෙන්ට මේක වර්ග කරාම එනවා 14.44. ඉතින් උත්තරේ ගන්න පුළුවන් අපිට. මේක 16.6න් අඩු ගන්නවා 14.44ක්. එතකොට එනවා 2.16. එහෙනම් ඔන්න variance එක. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මේකේ හොයන්න තිබුණේ. එහෙනම් ඔන්න ඒ කොටස හරි. එතකොට ඒකේ අපි මේ කොටස් හතරම කතා කරා හොයාගන්න විදිය. ඊළඟට මෙන්න මේ ටික තියෙනවා. මෙන්න මේ කොටස් ටික. දෙවෙනි කොටස තියෙනවා a 5 liter bucket of water is taken from a sump. The water contains 75 mosquito larvae. ඒ කියන්නේ මොකද්ද?
මේ ලීටර් 5ක වතුර බාල්දියක් ගන්නව කොහෙන් හරි තැනකින්. ඒකේ මේ මදුරු කීටයෝ 75ක් ඉන්නවා. එතකොට මිලිලීටර් 200ක වතුර මිලිලීටර් 200ක් ගත්තොත් ඒ බකට් එකෙන් ඒ කියන්නේ එතනින් ගන්නවලු. අපි ගත්තු ලීටර් 5 බකට් එකේ මදුරු කීට 75ක් ඉන්නවා. ඒ බකට් එකෙන් අපි මිලිලීටර් 200ක් ගන්නවලු වැඩිදුර ඇනලයිස් කරන්න. එතකොට expected number of මේකේ ඒ කියන්නේ මේ ගන්න ෆ්ලාස්ක් එකේ කීයක් ඉන්න පුළුවන්ද? මිලිලීටර් 200ක. එතකොට ඒක අහන්නේ. ඉතින් අපිට ගන්න පුළුවන් මේ විදියට මේක කරන්න කොහොමද? මෙහෙම ගන්නවා. ලීටර් 5ක අපිට ඉන්නවා 75ක්. ඉතින් ඒකෙන් අපි ගන්නවා මිලිලීටර් 200ක්. මේක අමුතුවෙන් හිතන්න යන්නේ ලීටර් 5ක නම් 75යි නම් 5න් බෙදුවොත් මේක තමයි අපිට හොයන්න ඕනේ. ඉතින් නිකමට අපි මෙහෙම ගමුකෝ. ලීටර් 5ක් ගත්තොත් 1 ලීටර් එකකට ඉන්නවා 15ක්. ඇයි 75 5න් බෙදුවම 15යි. මේකත් 5න් බෙදෙන්න ඕනේ මිලිලීටර් 200කට. එහෙනම් මිලිලීටර් 200ට ඉන්නවා 3ක්. ඒක හරි. ඒ කියන්නේ මිලිලීටර් 200 ඒවා කීයද? 205ක් තමයි ලීටර් එකක් වෙන්නේ. ඒ කියන්නේ ඇතරම මිලිලීටර් 200ක් කියන්නේ ලීටර් 5න් 25න් පංගුවන්නේ. එහෙනම් 75ත් 25න් බෙදුවාම 3ක්. එහෙනම් අපිට expected number එක ගන්න පුළුවන් 3යි කියලා. ඒ කියන්නේ මිලිලීටර් 200ක expected number එක 3යි කියලා. ඉතින් ඕක තමයි අපිට ගන්න තියෙන්නේ. මිලිලීටර් 200ක expected number එක 3යි. ඒක මම මෙහෙන් දා ගන්නවා. මිලිලීටර් 200ක expected එක 3යි. ඊළඟ කොටස කියන්නේ the probability that the flask contains at least 1. ඒ කියන්නේ ඇත්තටම අපි මිලිලීටර් 200 ගත්තොත් 3ක් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙන ප්‍රමාණය. දැන් අපි දන්නවා මේ සම්පූර්ණ ගතු බාල්දියේ ඉන්නවා ලීටර් 5ෙම ඉන්නවා 75 දෙනෙක්. ඒක හරි. එතනින් 200ක් ගත්තොත් ඒකේ expected value එක 3යි කියලා අපි ගන්නෙ. ඒ කියන්නේ මොකද්ද? එතනින් අදහස් කරේ අපි සාමාන්‍යයක් ගැනීමනේ ඇවරේජ් එකක්. ඒ කියන්නේ ලීටර් 5කට 75 නම් මිලිලීටර් 200කට කොච්චරක්ද? ඇවරේජ් එක තමයි ගත්තේ. හැබැයි අපි ඇත්තටම මිලිලීටර් 200ක් ගත්තොත් ඔය වාල්දියෙන් ඒකේ මදුරු කීටයෝ කීයක් ඉන්න පුළුවන්ද? සමහර විට නැතිම වෙන්නත් පුළුවන්. එකෙක් වෙන්න පුළුවන්, දෙකෙක් වෙන්න පුළුවන්, තුනක් වෙන්න පුළුවන්. සමහර විට අපි අර ගන්න මිලිලීටර් 200ට ඔය 75ම වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කියන්නේ 0 සිට 75 දක්වා ඕනම ගයක් මෙන්න මේ අපි තෝරගන්න මිලිලීටර් 200ට අයිති වෙන්න පුළුවන්. මොකද මේ මදුරු කීටයෝ කියන ටික ඔක්කොම අහුවෙන්නත් ඔය 200 ගන්න පුළුවන් නේ අපිට. අපි මිලිලීටර් 200 මොකක් හරි භාජනයක් දාලා අරකට ගන්නවා කියමු. ඒකට අහුවෙන ප්‍රමාණය ඉතින් කීටයෝ 75ම එක තැන හිටියොත් ඒ 75ම අහුවෙන්න පුළුවන්. සමහර විට එකෙක්වත් අහු නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ 0 සිට 75 දක්වා සියලුම ගයන් එන්න පුළුවන්. එතකොට අහන්නේ අඩු ගානේ එකෙක් හරි ඉන්න එක. එතකොට අඩු ගානේ එකෙක් හරි ඉන්න එක. ඉතින් මෙන්න මේ වගේ තැන් වලට ඒ කියන්නේ මෙන්න මේ expected value එකක් අරගෙන ඒකෙන් අපි ඒ කියන්නේ ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ 3යි කියන එක ඇවරේජ් එකක් විදියට. නමුත් ඒකෙන් අපි ඇත්තටම එන ගානක් හොයද්දි අපි මෙතෙන්දි පාවිච්චි කරන පොයිසන් ඩිස්ට්‍රිබියුෂන් එක. ඒ කියන්නේ අපි මෙතෙන් දැන් හොයන්න ඕනේ අඩුම ගාන එකක්. ඒ කියන්නේ එකක් වුණා කම නැහැ, දෙකක් වුණා කම නැහැ, තුනක්ද, හතරක්ද, පහක්ද ඔය ඕනම එකක්. ඒ කියන්නේ ඇත්තටම මොකද්ද? probability එක හොයන්නේ බිඳුවක් නොවන ටිකනේ. අඩු ගානේ එකක්. අඩු ගානේ එකක් කිව්වහම 1 සිට 75 දක්වා ඕනම ගානක් මේකේ ඉන්න පුළුවන්. අපි අයින් කරන්න ඕනේ එකෙක්වත් නැති අවස්ථාව. ඒ කියන්නේ බිඳුව.
අර 1 සිට 75 දක්වා හැම එකාගෙම හොයනවට වැඩිය අපිට ලේසි එක්කෙනෙක්ගේ හොයලා ඒ කියන්නේ බිඳුවේ හොයනවා. ඒ කියන්නේ මොකද්ද? අපි අතරම එක හෝ ඊට වැඩි කියන එක තමයි හොයන්න ඕනේ. p x අගය එක හෝ ඊට වැඩි කියන එක අපි හොයන්න ඕන. නමුත් එක හෝ වැඩි කියලා හොයන්න නම් probability මොකද වෙන්නේ? එකේ හොයන්න ඕන, දෙකේ හොයන්න ඕන, තුනේ හොයන්න ඕන, හතරේ හොයන්න ඕන, පහේ හොයන්න ඕන. ඔය විදිහට 75ටම හොයන්න ඕන. ඒ ටික එකතුවනේ එක හෝ ඊට වැඩි කියන්නේ. නමුත් ඊට ලේසි අපිට මොකද්ද? මෙතන නැති වෙන්නේ බිඳුව විතරයිනේ. එහෙනම් අපි ගන්නවා x සමානයි බිඳුව. හොයලා මුළු probability එකයි කියලා අපි දන්නෝනේ. එකෙන් මේ කොටස අඩු කරාම ඉතුරු අනිත් ටිකම ඉතුරු වෙනෝනේ ඔතන. ඉතින් ඔන්න ඕක කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ වැඩේ කරන්නේ කොහොමද? එහෙනම් එක ඍණ මෙන්න මේක x බිඳුවේදී probability එක හොයන්න. මේ Poisson distribution පාවිච්චි කරන වෙලාවට සූත්‍රයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේකයි අපි ගන්නේ expected value එක අපි mu කියලා ගන්නවා කියලා හිතමු. mu හරි lambda හරි එහෙම lambda පාවිච්චි කරනවා mu පාවිච්චි කරනවා එහෙම තියෙනවා. අපි mu කියලා ගත්ත කියමු. එතකොට අපි එතෙන්දි ගන්නේ මෙහෙමයි. මේකේ mu ගේ x වෙනි බලය වරක් e ගේ ඍණ mu බලය යට x ගේ ෆැක්ටෝරියල් එක. දැන් ඔකට ආදේශ කරන්න ඕන. කොහොමද? එක ඍණ mu ගේ x mu කියන්නේ දැන් දන්න 3යි. 3යි x වෙනි බලය x කියන්නේ x බිඳුවට තමයි අපි දැන් හොයන්නේ. එහෙනම් 3 බිඳුවෙනි බලය වරක් e ගේ ඍණ mu. ඒ කියන්නේ e ගේ ඍණ mu කියන්නේ 3යි. e ගේ ඍණ 3. ඊට පස්සේ යට එන්න ඕන x ගේ ෆැක්ටෝරියල් එක. x ගේ ෆැක්ටෝරියල් කියන්නේ x කියන්නේ බිඳුවයි. බිඳුවේ ෆැක්ටෝරියල් එක. ඉතින් මෙන්න මේක සුළු කරලා අපිට අගේ ගන්න ඕන. එතකොට ඇත්තට මේකේ මොකද්ද? අපිට මෙහෙම ගන්න පුළුවන්. එක ඍණ 3 බිඳුවෙනි බලය ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය 1යි. එකෙන් ගුණ කරාම ඒක වෙනසක් වෙන්නේ නැහනේ. ඒ කියන්නේ උඩ එන්නේ e ගේ ඍණ 3ම තමයි. ඉතින් යට බිඳුවේ ෆැක්ටෝරියල් එක. ඉතින් බිඳුවේ ෆැක්ටෝරියල් එක 1යි කියන එක අපි දැනන් ඉන්න ඕන. බිඳුවේ ෆැක්ටෝරියල් එක 1යි ඒක නියතයක්. එහෙනම් එකෙන් බෙදුව කියලා වෙනසකුත් නැහැ. ඔන්න ඔකයි හොයන්න තියෙන්නේ. දැන් e ගේ ඍණ 3 හොයන්නේ කොහොමද? මෙන්න මේක තමයි හොයන්න ඕනේ. මේක සාමාන්‍ය කැල්කියුලේටර් එකකින් හොයන්න අමාරුයි. නමුත් අපිට සයන්ටිෆික් කැල්කියුලේටර් එකක් තියෙනවා නම් e ගේ ඍණ 3 හොයන්න පුළුවන්. එතකොට අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. මේක තමයි එතකොට එන්නේ. දැන් හදිසියට හිතන්න අපි අනිත් විදියට හොයන්න ගියා නම් එකට වැඩි කිව්වනම් මෙන්න බිඳුව තැන් වලට 1 දාලා 3 1 මෙතන 1 ආපහු 2 ආපහු 3 4 5 6 ඒ විදිහට 75 වෙනකම් මේ හැම එකම හොයලා එකතු කරන්න වෙනවා. ඊට ලේසියිනේ මේක. හරි. එතකොට එක ඍණ e ගේ ඍණ 3 වෙනි බලය. හරි. මේක සයන්ටිෆික් කැල්කියුලේටර් එකකින් අපිට කරන්න පුළුවන්. කොහොමද? මම මෙතන ගත්තා Windows වල තියෙන කැල්කියුලේටර් එක. ඍණ 3 e ගේ බලය ගන්න ඕනේ. ඉතින් මම ඍණ 3 කියන එක ගහගත්ත මෙතන. ඊට පස්සේ e ගේ බලය ගන්නේ කොහොමද? ඉතින් මෙතන හැම එකම පෙන්වන්නේ නැහැ. normal calculator එක නම් බටන් ගොඩක් තියෙනවා. ඉතින් මේක වෙන්නේ මේක නම් මෙතන ප්‍රෙස් කරාම මෙන්න e ගේ බලය තියෙන එක එනවා. e ගේ බලය තියෙන දැන් ඍණ 3නේ. ඍණ 3 e ගේ ඍණ 3 බලය කියන්නේ මෙන්න 0.0 මෙහෙම දිග ගානක් එනවා. එතකොට මේක අපිට දශම ස්ථාන කීපයකට හදා ගන්න පුළුවන්. කොහොමද? මම ගන්නවා 0.0 එතෙන්ට ගමු 49යි මේ විදිහට. 0.0 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 0
ඔන්න ඔය ගානට ගන්න පුළුවන්. වටයල මෙන්න මෙතෙන්ට ගත්තා 0.498. එතකොට මට මේකෙන්ම සුළු කරගන්න පුළුවන් ඕක. ඒ කියන්නේ මොකද්ද? මම මෙතනම එකෙන් අඩු කරනවා. මොකද්ද? 0.498ක් එනවා මේ විදියට. මොකද එන්නේ? 0.502. ඔහොමනේ. හරි. මෙතන මේක ලියාගත්ත වැරදි මමනේ. දශම බිංදුවක් එන්න ඕන මුලට. 0.049ට එහෙමනේ ආවේ. අපිට බලන්න පුළුවන් ඍණ 3 ඍණ 3 0.049ට එන්න ඕනේ. මෙතන වැඩිපුර බිංදුවක් එන්න ඕනේ. ඒ කියන්නේ 0.049ට. එහෙනම් අපි ඒක බලමු කොහොමද එන්නේ කියලා. එක ඍණ 0.049ට 0.95502. එහෙනම් අපිට ඒ උත්තරේ ලියන්න පුළුවන් 0.95502. ඔන්න ඔච්චර තමයි අපිට ඕන කරන උත්තරේ වෙන්නේ. ඉතින් මම ඒක මෙහෙම දාගන්නවා. කොහොමද? p x විශාල හෝ සමානයි 1ට වඩා වෙන probability එක 0.95502. ඕක තමයි උත්තරේ එන්නේ. එතකොට මේකේ තව විදියක් තියෙනවා. දැන් මේ සූත්‍රේ කැල්කියුලේටර් එක පාවිච්චි කරලානේ හෙව්වේ. තව ක්‍රමයක් ඕනනම් අපිට තියෙනවා මෙහෙම. අපිට පාවිච්චි කරන්න පුළුවන් probability මේකේ තියෙන්නේ අපි දන්නවා mu වගේ 3යි x එක හෝ ඊට වැඩි වෙන ඒවා තමයි හොයන්න ඕනේ. හරි. එතකොට මේකට ගන්න පුළුවන් probability distribution table තියෙනවා. ඒ කියන්නේ Poisson distribution table එක ගත්තා නම් ඒකෙන් අපිට මේක හොයන්නත් පුළුවන්. මෙන්න මම Poisson distribution table එක ගත්තා. ඉතින් මේ වගේ tables අපිට ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා අපි හොයන්නේ මොකද්ද? x එකට. එතකොට අපි මෙහෙම එකක් ගත්තනේ. x අගය 1 හෝ ඊට වැඩි කියන එක සමානයි 1 ඍණ p x අගය බිංදුව වෙන එක. ඉතින් අපි x බිංදුවේදී අගය හොයන්න ඕන. එතකොට මේ තියෙන x වල අගය බිංදුවේදී expected value එක තමයි මෙහෙට තියෙන්නේ. ඉතින් මෙහෙට තියෙනවා කියන්නේ අපි මේක ඇත්තටම හොයන්න ඕනේ මෙහෙමයි. 3ේදී expected value එක 3ේදී බිංදුව. ඒක කෙලින්ම අර දැන් කැල්කියුලේටර් එක ඕනේ මෙහෙම කරද්දි. expected value එක 3යි කියලා ගත්තානේ. ඉතින් මේ පැත්තට 3. මෙන්න expected value එක 3 කියන තැන තියෙනවා. 3ේදී අපි හොයන්න ඕනේ මොකද්ද? expected value එක 3 x සමානයි බිංදුව. මෙන්න x සමානයි බිංදුව. ඉතින් මෙන්න 0.05. එහෙනම් මෙතන ලියන්න පුළුවන් 1 ඍණ 0.05යි බිංදුව තියෙන්නේ සමානයි. එතකොට කීයක් එනවද? 0.955 බිංදුව. ඔය විදිහට ගන්න පුළුවන් නේ. මේකේ දශම ස්ථාන 4කට ආව කැල්ලකින් හදපු නිසා ඉතින් මේ ටේබල් එකේ එච්චරම නැහැ. මේ ටේබල් එකේ තියෙන ප්‍රමාණය අනුව බලද්දී අපිට ඒත් ආසන්න උත්තරේ ගන්න පුළුවන්. දශම ස්ථාන 3කට එනවා. ඉතින් ටේබල් එකකින් හදන එක ඉතින් කැල්ලකින් හදනට වඩා ලේසි අතරම දශම ස්ථාන 3කට උත්තරේ නිවැරදිව ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ගානත් හරිනේ. expected value එකයි මේ probability හන එකයි හරි Poisson distribution. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ කොටස අන්තිම කොටස. ඒකේ තියෙනවා the finishing times for marathon runners during a race normally distributed with mean of මෙන්න මෙහෙම. මේක මැරතන් එකක්. මැරතන් එකේදී ෆිනිෂ් කරන ටයිම් එක ඒ දුවන අය
ෆිනිෂ් කරන ටයිම් එකේ අපිට ගන්න පුළුවන් මොකද මෙතන කියලා තියෙන්නේ. මීන් එක 195යිලු ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක 25යිලු මිනිත්තු. එතකොට ඔන්න ඕක. ඉතින් අපි ඒක සටහන් කරගමු. මීන් එක 아무තේ සටහන් කරගන්න දෙයක්වත් නැහැ. ඇත්තට මියු 195යි මිනිත්තු. මෙහෙම දාගමු මියු 195යි. ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක සිග්මා මිනිත්තු 25යි. ඕක කියලා තියෙනවා. ඊට පස්සේ අහන්නේ what is the probability that runner will complete the marathon within 3 hours. එතකොට පැය 3කින් හෝ 3ක් හෝ ඊට කලින් පැය 3ක් ඇතුළත කියන්නේ ඒකනේ අහන්නේ. එතකොට පැය 3ක් ඇතුළත මේක කොහොමද ගන්නෙ? ඉතින් ඒකට අපිට ගන්න පුළුවන් මෙහෙම. මොකද වෙන්න ඕනේ? probability එක හොයන්න ඕනේ මොකේද? probability එක හොයන්න ඕන x අඩු හෝ සමාන පැය 3ක්. පැය 3ක් කියන්නේ මිනිත්තු නම් 180ක්. ඉතින් ඔන්න ඕක එනවා. දැන් අපි මේකේ හොයන්න ඕන z අගය. z අගය කොහොමද එන්නේ? 180කට අඩු කියන්නේ z අගය. දැන් z අගය හොයන සූත්‍රයක් තියෙනවා. මොකද්ද? අපි x අගය ඍණ මියු බෙදීම සිග්මා. ඉතින් සමානයි මොකද්ද? x කියන්නේ දැන් 180 කියලා අපි ගන්නෙ. 180 ඍණ මියුගේ අගය ඒ කියන්නේ මීන් එක 195යි. බෙදීම සිග්මා කියන්නේ 25යි. ඕකේ නම. එතකොට ඒකෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? 180 195 කියන්නේ ඍණ අගයක් එන්නේ ඍණ 15. බෙදීම 25. එතකොට ඔන්නෝම එකක් එනවා. ඒ කියන්නේ උත්තරේ ඍණ 0.6යි. ඔන්න ඍණ 0.6 එන්නේ. z අගය ඍණ 0.6යි. එහෙනම් z අගය අඩු වෙන්න ඕනේ ඍණ 0.6ට වඩා. ඉතින් මතක තියාගන්න මේ normal distribution වලින් හදද්දි මේ අඩු හෝ සමාන තිබුණත් අඩු කියලා තිබුණත් දෙකම එකයි. එතෙන්දී අර ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒක හින්දා මම කෙලින්ම අඩු කියලා දාගන්න 0.6ට අඩු ටික තමයි හොයන්න ඕනේ. මොකද අපි ඉස්සෙල්ලම z අගය හොයන්නේ. මොකද probability එක හොයන්න තියෙන්නේ x ගේ අගය පැය 3ට හෝ ඊට අඩුනේ. ඒ කියන්නේ පැය මිනිත්තු 180ට අඩු. ඉතින් x දැම්මා mu තියෙනවා සිග්මා තියෙනවා z අගය හොයාගත්තා. එහෙනම් ඍණ 0.6ට අඩු z අගය හොයන්න ඕන. හරි. හැබැයි අපිට ඍණ z අගයන් කියලා එකක් හොයන්න බෑ. එතකොට z එකේ කර්ව් එක සාමාන්‍ය මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ. ඒ කියන්නේ සම්මිතිකයි මේක. එක සමානව මෙන්න මෙතන තියෙනවා අපිට බිඳුව. z අගය බිඳුව. එතකොට ඍණ 6 කියන්නේ කොහෙද? ඍණ 6 කියන්නේ ඍණ 0.6. බිඳුවට අඩු පැත්තනේ ඍණ කියන්නේ. මෙහෙට තමයි ධන. එතකොට එහෙනම් මෙන්න මෙතන තියෙනවා ඍණ 0.6. ඉතින් ඍණ 0.6ට අඩු ටික කියන්නේ මොනවාද? මෙන්න මේ ටික තමයි අපි හොයන්න ඕනේ මේකේ. දැන් මේක හොයන්නේ කොහොමද? මෙන්න මේ ඍණ 0.6ට අඩු ටික කියන එක හොයන්නේ කොහොමද? එතකොට ඒක හොයන්න අපි ගන්න මේකේ සම්මිතිකකම. මේ පැත්තෙන් තියෙනෝනේ හරියටම ධන 0.6ක්. එතකොට මේ වර්ගඵලය හොයන්න ඕනේ අපි. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ හරි මැදින් බෙදුනහම මේකේ සම්පූර්ණ වර්ගඵලය එකයිනේ. එක නිසා අපිට මේකේ ගන්න පුළුවන් මොකද්ද? දැන් z එක මේක ලියන්න පුළුවන් කොහොමද? මෙන්න මේ ඍණ 0.6ට අඩු කියන එක අපිට මෙහෙම ලියන්න පුළුවන්. ඍණ 0.6ට අඩු නම් ඒක කියන්නේ කොච්චරද? සම්පූර්ණ එකෙන් අඩු වෙන්න ඕන මෙන්න මේ පාට නොකරපු වර්ගඵලය. එහෙම ගන්න පුළුවන් නේ අපිට. එතකොට එහෙම නැත්නම් මෙන්න මෙතනින් මෙන්න මේ හරි මැදින් බෙදුවාම මේ පැත්ත 0.5යි මේ පැත්ත 0.5යි. එහෙනම් මුළු කර්ව් එක එකයි.
හරි මැදින් බෙදුනහම මෙහෙ 0.5යි මෙහෙ 0.5යි. එහෙනම් මෙන්න ඍණ පැත්තට තියෙනවා 0.5ක්. 0.5න් අඩු වෙන්න ඕන මෙන්න මේ අතරේ ටික. ඔන්න ඔය ටික. ඒ ටික කියන්නේ කීයද? මේ ටිකට සමානයි. ඉතින් අපිට ධනේව හොයන්න පුළුවන් නේ. අඩු කරනවා මොකද්ද? p බිඳුවත් z එක ධන 0.6ත් අතරේ ටික. ඔන්න ඔහොම කරාම හරි. ඇයි? බිඳුවේ සිට ධන 0.6 අතරේ ටිකට වර්ගඵලයෙන් සමානයි මේ ටික. එහෙනම් මේ පැත්තේ ඔක්කොම 0.5යිනේ. 0.5න් මෙන්න මේ වර්ගඵල කොට අඩු කරාම මේ ටික ඉතුරු වෙනවා. ඉතින් ඕක ගන්න පුළුවන්. හරි. දැන් ඔන්න අපි ඕක හදාගත්තා. එහෙනම් 0.5න් අඩු කරන්න ඕන කොච්චරද? ඔන්න ඔය බිඳුවත් 0.6ත් අතරේ ටික. අන්නවම බිඳුවේ සිට යම්කිසි ධන අගයක් දක්වා ඒව තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ මේකේ. එතකොට මේකට අපිට ඕන වෙනවා normal distribution table එක. හරි. අපි ඒක බලමු කොහොමද ගන්න කියලා. එතකොට මේ තියෙන්නේ ඔන්න මම standard normal distribution table එක ගත්තා. ඒකේ පෙන්නනවා වගේම අපිට හොයන්න තියෙන්නේ බිඳුවේ සිට යම්කිසි z අගයක් දක්වාගේ තමයි මේකෙන් ලැබෙන්නේ. ඉතින් අපි හොයන්න ඕනේ බිඳුවේ සිට 0.6 දක්වාගේ. ඉතින් 0.6ට හොයන්නේ කොහොමද? මෙන්න 0.6 කියන්නේ 0.6යි ඉතුරු ටිකත් මෙහෙම බිඳුව. එතකොට 0.22557. එහෙනම් ඔන්න අපි අගයක් හොයාගත්තා. 0.6ට එනවා මොකද්ද? 0.2257. හරි. ඒක මම මෙතෙන්ට දාගන්නවා. එතකොට 0.5න් අපි අඩු කරන්න ඕන 0.2257ක්. එතකොට ඒක අපිට කැල් එක පාවිච්චි කරලා වැඩේ කරගන්න පුළුවන්. මම කැල් එකකින් හදලා බලන්නම්. 0.5න් අඩු කරනවා 0.2257ක්. උත්තර එනවා 0.274ක්. මේක තමයි පැය 3ක් හෝ පැය 3ක් ඇතුළත. ඒ කියන්නේ පැය 3 හෝ ඊට අඩු කාලයකදී මේ තරංගය ඉවර කිරීමේ සම්භාවිතාව. එතකොට ඒ විදිහට ඒක ගන්න පුළුවන්. ඉතින් කරපු විදිය පැහැදිලිනේ. හරි. ඒකේ B කොටස යහනවා what proportion of the runners will complete the marathon between 3 hours and 4 hours. කියන්නේ දුවන අයගෙන් කොච්චර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් කොච්චර විතර ප්‍රතිශතයක් පැය 3ත් 4ත් ඇතුළත මේක ඉවර කරනවද තරංගය. අන්න එතකොට අපි හොයන්න ඕනේ මොකද්ද? P පැය 3ත් 4ත් ඇතුළත. ඒ කියන්නේ x කියන එක මොකද්ද? පැය 3 නම් විනාඩි 180යි. එතකොට අපිට ගන්න පුළුවන් 180ට වැඩි 180ට වැඩි වෙන්න ඕන x. ඒ වගේම පැය 4ට අඩු කියන්නේ පැය 4යි කියන්නේ විනාඩි 240යි. ඔන්න ඕක ගන්න පුළුවන්. ඉතින් x කියනගේ ওই විදියට. එහෙනම් z එක කොහොමද එන්නේ? z අගය. දැන් 180ට නම් අපි හෙව්ව කලිනුත් මොකද්ද? ඍණ 0.6යි කියලා ආවේ. එහෙනම් ඍණ 0.6ත් 240ට අපි හොයමු z අගය. z එක සමානයි x ඍණ mu බෙදීම සිග්මානේ. x කියන්නේ 240 ඍණ mu කියන්නේ 195 බෙදීම මේක 25යි. 240යි 195 කියන්නේ 45යි. 45 බෙදීම 25. එතකොට කොච්චරක් එනවද? 45 බෙදීම 25 කියන්නේ 5 වරක් 9යි 5යි. 5 9 කියන්නේ 1.8යි. ඔන්න z අගය හොයාගත්තා. 1.8යි. එතකොට 1.8. ඔන්න ඔය විදිහට ගත්තා. දැන් මේක කොහොමද හොයන්නේ? x නෙමෙයි z අගය එන්නේ. x අගය එන්නේ 180 240ත් අතරේ පැය 3ත් 4ත් අතරේ z අගය ඍණ 0.6ත් 1.8ත් අතරේ.
හරි දැන් අපි බලමු කොහොමද කරන්න කියලා. මේකේ දාගන්නවා මෙහෙම මං කර්ව් එක මෙන්න මේ විදිහට ගන්නවා. මම මෙහෙම මාක් කරගත්තා. බිඳුව තියෙනවා මැදින් හරි මැදින් මෙන්න ඍණ 0.6. ඍණ 0.6 මේ පැත්තේ තියෙනවා ධන 1.8. ওই දෙක අතරේ ටික තමයි අපිට ඕන වෙන්නේ. මෙන්න මේ අතරේ ටික අපිට හොයාගන්න ඕන. ඉතින් මේක හොයාගන්නේ කොහොමද? එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. මොකද්ද? ඍණ 0.6යි ධන 1.8 අතරේ. ඉතින් 1.8 කිව්වහම මෙන්න මෙතන තියෙනවා 0.5ක්. මේ හරි මැද ඉඳලා මේ පැත්තේ තියෙනවා 0.5ක්. එහෙනම් අපි 1.8ට හොයාගන්නවා මෙහෙම. Z එක 1.8ට වැඩි. අඩු ටික එන්න ඕනේ. මේ Z එක 1.8ට ඒ කියන්නේ බිඳුවත් 1.8ත් අතර ටික හොයාගන්න ඕන. ඒ කියන්නේ මේ ටිකනේ ඒක අපිට කෙලින්ම ගන්න පුළුවන් අපේ ටේබල් එකෙන්. කොහොමද ඒක හොයන්නේ? එතකොට ඍණ 0.6ට Z එක ඍණ 0.6ට නම් අපි කලිනුත් හෙව්වා. ඒ ඍණ 0.6 අගේ අපි හෙව්වනේ. එතකොට අපි ඍණ 0.6ට මේ අඩු ටික හෙව්වා. එතකොට දැන් හොයන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ පැත්තනේ කලින් හෙව්වේ. දැන් 1.8 දක්වා ටික හොයන්න ඕන. එතකොට 1.8ට කොච්චරක් එනවද? 1.8ට අපිට ගන්න පුළුවන් මේ විදියට. අපි ගනිමු අර ටේබල් එක. මේකේ 1.8. එතකොට 1.8 තියෙනවා 4යි 6යි 4යි 1ක්. ඒ කියන්නේ 0.4 1ක්. එතකොට හැබැයි මේ එන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙන්න මේක. P බිඳුවත් 1.8ත් අතර ටික තමයි මේ එන්නේ කීයද? 0.4යි 6යි 4යි 1. 4යි 6යි 4යි 1 කියලා. මොකද 1.8 මෙන් පැත්තේ 1.8 ගන්නට එන්නේ ඔතන. 4යි 6යි 4යි 1 කියලා එනවා මේක. ඒක අපි හොයාගත්තා. මේක කොහොමද ඉන්නේ? 1.8ට අඩු කිව්වහම ඇත්තටම එන්නේ මොකද්ද? දැන් මේ අපි හොයාගත්තේ මේ කෑල්ල මොකද්ද? මෙන්න මේ ටික බිඳුවත් 1.8ත් අතර අඩු ටික. ඕක තමයි මෙහෙම ටේබල් එකකින් එන්නේ. නමුත් ඇත්තටම 1.8ට අඩු කිව්වහම මේ මෙතෙන් දක්වානේ මේ මෙහෙ ටිකක් එනවා. මෙන්න මේ මුල ඉඳන්ම තමයි ඔක්කොමද එන්නේ. ඉතින් හැබැයි මේ ටිකේ 0.5ක් තියෙනවා කියලා දන්නෝනේ භාගේ මේ පැත්තේ. එහෙනම් අපිට මේක ගන්න පුළුවන් 0.5ට එකතු කරනවා මෙන්න මේ අතරේ ටික. එහෙනම් මොකද්ද? 0.4යි 6යි 4යි 1. එතකොට එනවා 0.9යි 6යි 4යි 1ක් මේකේ. දැන් අපි හොයන්න ඕනේ 0.6යි මේකයි අතරේ. ඉතින් 0.6ට අපි කලින් හෙව්වා. 0.6ට අඩු ටික. අපි හෙව්වා Z ඍණ 0.6ට අඩු ටික හෙව්ව කලින් උත්තරේ කීයක් ආවද? ඒකේ ආවා 0.274යි 3. එතකොට එහෙනම් මේ තියෙන ඔක්කොම අඩු ටිකනේ. මේ අතරේ ටික මේ දක්වා ටික කියනකොට අර මේ කලින් පාඩ කරපු මේ ටික අඩු කරාම හරි. එහෙනම් 0.9යි 6යි 4යි 1න් අඩු කරනවා 0.2යි 7යි 4යි 3. අපිට සුළු කරන්න පුළුවන් කැල් එකෙන් අගේ ඔක් ගහලා මම කැල් එකෙන් ගහලා බලන්නම් 0.9යි 6යි 4යි 1න් අඩු ගන්නවා 0.2යි 7යි 4යි 3. උත්තර එනවා 0.6
8යි 9 8ක් වගේ. එතකොට අපෙන් අහන්නේ කොච්චර ක්‍රීඩකයෝ ප්‍රමාණයක් පැය 3ක් 4ක් අතර එනවද මේ කියන්නේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 68.98ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ආසන්නව අපිට 69ක් වගේ කියලා උත්තරේ ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි අපි මෙන්න මේ normal distribution එහෙම දාලා ගණන් හදාන්නේ. එහෙනම් ඔන්න 2019 ස්ටැටිස්ටික් පේපර් එකම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. එතකොට එහෙනම් ස්ටැටිස්ටික් වලට මේක බලා ගන්න පුළුවන්. මම කලින් කරපු තියරිත් එක්කම බලාගෙන කලින් ගිය අවුරුද්ද කරපු පේපර්ස් තියෙනවා ඒවත් එක්ක බලා ගන්න පුළුවන්. ඒ වගේම අලුතෙන් වෙන සබ්ජෙක්ට්ස් වලට මම ඉඩ ලැබුණොත් ඒ විදියට මොනවා හරි ටිකක් කරන්නම්. එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.